යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද පතනවා සියලු දෙනාටම. දෙවියන් වහන්සේගේ වචනය නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනගට ලබා දීමට හැකියවීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරණී අපි පසුගිය සතියේ විශේෂයෙන්ම සාකච්ඡා කරේ දෙවියන් යේසුස් වහන්සේගේ ස්වභාව, ක්‍රිස්තියානි ස්වභාව කියන්නේ කුමක්ද? ස්වභාවට තියෙන වගකීම, ස්වභාවට සම්බන්ධ කට්ටිය කවුද කියන එක අපි පැහැදිලිව සාකච්ඡා කරනවා. අද මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සෙනගට අවශ්‍ය වන දෙවියන් වහන්සේගේ දේවත්වය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා දීමට. මම විශේෂයෙන්ම සඳහන් කරා පසුගිය සතියේදී ටිකක් සරල ලෙස අද ලෝකයේ ආගම් ප්‍රධාන කළ ආගම් වලට අර නොයෙකුත් විදිහේ ආගම් මිනිස්සු අනුගමනය කරනවා. මම පැහැදිලි කරන්න ඕන විශේෂයෙන්ම මම ක්‍රිස්තියානි කිසිම සංවිධානයකට කිසිම නිකායකට සම්බන්ධ පුද්ගලයෙක් නෙමෙයි. මේ ලංකාවේ පමණක් නෙමෙයි විදේශය වල පවතින කිසිම ක්‍රිස්තියානි සංවිධානයකට ආයතනයකට නිකායකට මම ඍජුවසෝ වක්‍ර ආකාරයෙන් සම්බන්ධයකුත් නැහැ. මම මේ කරන කාර්යයට කිසිම මිලයක් මුදලක් මම කාගෙන් අය කරන්නවත් නැහැ. එම වගේම මට කවුරුත් මේ විසඳා මිලයක් සහ ආයෝජනයක් කරන්නෙත් නැත. මම බෞද්ධ පරිසරයක බෞද්ධ පවුලක ඉපදිලා බෞද්ධ අවබෝධයක් ලබාගෙන ඒ තුලින් වැඩිලා ඒ තුල පෝෂණය වෙලා සත්‍ය අවබෝධ කරගත්තා. දැනට අවුරුදු 45කට ප්‍රථමයෙන් මම මගේ උසස් පෙළ හදාරමින් සිටින කාලයේදී මම විශ්වවිද්‍යාලයේ ඇතුළු වෙන්න ඕන මෙන්න තියෙද්දි මම විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ Bachelor of Commerce අවුරුදු 4ක් ඉගෙන ගත්තා. 1977 සිට 81 දක්වා. එන්නේ ඒ කාලෙදී තමයි මම මේ බෞද්ධ පරිසරයෙන් සත්‍ය දැනගැනීමේ ඒ මහඟු අවස්ථාව දෙවියන් වහන්සේ මට උදා කරලා තිබෙනවා. ඒ නිසා මම මේ දේ කරන්නේ යම්කිසි කාගේවත් පෙළඹීමකටවත් යම්කිසි ඉදිරිපත් කිරීමක් නිසා නෙවෙයි. මම වෘත්තීය මට්ටමින් බැංකුකාරයෙක්. මම විශේෂයෙන්ම අවුරුදු 40ක විතර මූල්‍ය සහ බැංකු කරණය පිළිබඳ අත්දැකීමක් තියෙන වෘත්තීමය ක්‍රියාදාමයක යෙදෙන පුද්ගලයෙක්. මම දැනටත් ඒ ක්‍රියාදාමයේ ඉඳලා සිටිනවා. ලංකාව පමණක් නෙවෙයි ආසියාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කටයුතු වලට නියැලී සිටිනවා මේ දක්වා. මම වාණිජ්‍ය සහ සංවර්ධන බැංකු නිපුණත්වයේ ලැබූ පුද්ගලයෙක්. සමාජ ආයෝජනකෙක්, සමාජ ව්‍යාපාරිකයෙක්. මගේ වෘත්තීය කටයුතු වලින් තමයි මම වෙන ආදායම ලබා ගන්නවා. ඒ ආදායමෙන් තමයි මම මේ හැම දෙයක්ම විශේෂයෙන් මගේ මේ ක්‍රිස්තියානි සේවයටත් අනුබලය අනුග්‍රහය දෙන්නේ මගේ පෞද්ගලික ආදායමෙන් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මට ලැබෙන. විශේෂයෙන්ම මම ලෝකයේ හැම රටකටම ගිහිල්ලා තිනවා. ඒ හැම රටකටම ඒ විශේෂයෙන්ම සම්බන්ධව මම කතා කරලා තිනවා. විශේෂයෙන්ම මේ පිළිබඳ විශේෂයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ තියෙන නිපුණතාවය අනුව තමයි මම කටයුතු කරන්නේ. පසුගිය සතියේ මට ප්‍රබල අවස්ථා දෙකක් හම්බුණා. virtually ඒ කියන්නේ මේ සංවේදනයන් virtual conference එකක්. ඒ කියන්නේ online විදිහට physical නෙමෙයි virtual විදිහට conference දෙකක් තිබ්බා පසුගිය සති දෙකේ. Startup India කියලා ඉන්දියානු රජය විසින් සංවිධානය කරපු conference එකක්. මට
ලංකාවෙන් දෙන්නටයි ඇරයුම් කරේ මේ කතා මේ සංවර්ධන මන්ත්‍රයේ අමතරන්. මමත් එක පුද්ගලයෙක් විශේෂයෙන් සමාජ නිර්මාණශීලීත්වය පිළිබඳ කතා කිරීමට මට කැඳවුම් ලැබුණා. දවස් දෙකකට ඉස්සෙල්ලා මම කතා කරා විශේෂයෙන්ම තවත් ආසියාවේ ප්‍රබල ආයතනයක් වන AVPN. එහෙම නැත්නම් ආසියානු වෙන්චර් ඒෂියන් වෙන්චර් ෆිලැන්ත්‍රොපික් නෙට්වර්ක් කියනවා AVPN. ඒ ආයතනයේ තිබ්බා වූ ලොකු සම්මන්ත්‍රණයක් දකුණු ආසියාව පිළිබඳ ඒ සම්මන්ත්‍රණය ලංකාවෙන් අරමුණු ලැබුණේ මට පමණයි. ඒ සම්මන්ත්‍රණය අමතන්න දවස් දෙකකට ඉස්සෙල්ලා. ඒක ඔන්ලයින් ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මිලියන ගාණක් සෙනඟ මේ නරඹනවා. ඒ නිසා මම මේ කරන්නේ මට යම්කිසි නමක් ලබා ගන්නටවත් මූල්‍යාත්මක ලබා ගැනීමටත් නෙවෙයි. මට දෙවියන් වහන්සේ විසින් ලැබුණා වූ කැඳවීම අනුව සත්‍ය ප්‍රකාශ කිරීමේ පරම බලාපොරොත්තුෙන් සහ පරම වගකීමෙන් මම දෙවියන් වහන්සේගේ සත්‍ය දෙවියන් වහන්සේගේ සෙනඟට ගියමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම කිසිම නිකායකට කිසිම සංවිධානයකට ලංකාව තුලත් ලංකා පිටතට සම්බන්ධ නැහැ. මගේ මේ කැඳවීම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අනුව මගේ කැපවීමක් තියෙන එතුමාට පමණයි. ඉතින් සහෝදර සහෝදරීන් පසුගිය අවුරුදු 45 තුල මම කිසිම අසත්‍ය සිදුවීමකට සහභාගී නොවි සත්‍යයෙන් දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගෙන දෙවියන් වහන්සේගේ නිර්මල කැඳවීමට අනුව මම දෙවියන් වහන්සේට සේවය කරන පුද්ගලයෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. මම පිළිබඳ අද වාණිජ්‍ය ලෝකයේ ලංකාවේ හුඟක් කට්ටිය දන්නවා. ඒ වගේම ආසියාවේ ඒ වගේම මුළු ලෝකයේ පිළිබඳ මේ අංශය පිළිබඳ මම අහුවොත් එimhe හුඟක් කට්ටිය මාව දන. ඒ නිසා තමයි මට නිරන්තරයෙන්ම ජාත්‍යන්තර සම්මන්ත්‍රවල අමතන්න ඉන්විටේෂන්ස් ඇරයුම් ලැබෙන්නේ. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ළමයි යන්න බැරුව නැත්නම් මම හැම රටකටම නිරන්තරයෙන්ම යනවා මෙවැනි සම්මන්ත්‍රණ අමතන්න. ලෝකයට ප්‍රසිද්ධ ආයතන කීපයක මම සම්බන්ධ වෙලා තිනවා. BWTP Banking with the Poor Network කියන ආයතනයේ ජාත්‍යන්තර ආයතනයේ සභාපති තනතුර මම දන්නවා. ඒ වගේම ආසියානු වාණිජ්‍ය බැංකු මණ්ඩලයේ උපදේශකයෙක් හැටියට මම කටයුතු කරනවා. GST Global Steering Group for Impact Investing කියන ඒ ජාත්‍යන්තර මණ්ඩලයේ මම සමාජිකයෙක්. නිසා මෙවැනි දේවල් වලට මා සම්බන්ධ මම වාණිජ්‍ය කටයුතු වල ප්‍රධාන නියෝජන විශේෂයෙන්ම අද රටේ මේ ලංකාවේ වාණිජ්‍ය ආයතන කීපයක මම අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරනවා. ප්‍රධාන පෙළේ ආංජාත listed companies corporates ඒ වගේම ඒවා සමහර මූල්‍ය ආයතන දෙක මම සභාපතිත්වයට දානවා. සහෝදර සහෝදරිනේ මා පිළිබඳ පොඩි හැඳින්වීමක්. මොකද මම කියන්න පැහැදිලිව මේ දේ මම කරන්නේ යම් කිසි මුදල් සොයන චේතනාවෙන්වත් මට නමක් ලබා ගැනීමේ චේතනාවෙන් නෙමෙයි. මට අවශ්‍ය කරන නම මේ රට තුලත් ආසියාව තුලත් තියෙනවා. ඒ නිසා ඒ වගේම මට අවශ්‍ය වෙන ආදායමත් මට මගේ වෘත්තීය මට්ටමේ ලැබෙනවා. ඒ මේ දේ මට කරන්න අවශ්‍ය නැහැ. උඟක් කට්ටිය මේ දේ කළා තමයි ජීවත් වෙන්නේ. අද මේ ලොකු එයා කියනවා ෆුල් ටයිම් පාස්ටර්ලා, ප්‍රොෆෙට්ස්ලා, අපොස්තල්ලා කියනවා කට්ටිය. ඒගොල්ලෝ මිනිස්සුන්ව මුලා කරලා, මිනිස්සුන්ට ලෙඩසුව කරලා, මිනිස්සුන්ට එක එකද අනාගත වාක්‍ය කියලා මිනිස්සුන්ගේ මුලා කිරීමේ ව්‍යාපාරය තුලින් මූල්‍ය හම්බ කරලා ඒගොල්ලෝ ඇඳුම් පැළඳුම් ගන්න තම මේ ලක්ෂරි විදියට සම්පූර්ණ විදියට ඒගොල්ලෝ ජීවත් කරනවා. මගේ වැනි දෙයක් ඉදිරියෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මා සතුව තියෙන හැම දෙයක්ම මා විසින් මගේ නිපුණතාවය අනුව හම්බ කරපු උපයපු දේවල්. ඒ නිසා සහෝදර සහෝදරනි අද මම කියන්න ඕන විශේෂයෙන්ම මේ දෙවියන් වහන්සේ පිළිබඳ නොයෙකුත් මතිපදාන්තර තියෙනවා. කවුද මේ දෙවියන් වහන්සේ කියන්නේ? මොකද සමහර ආගම් වලට අනුව ඔවුන්ගේ නමස්කාර කිරීම ඔවුන්ගේ ආගමේ ධර්මය
යම්කිසි දේවල් පැහැදිලි කරනවා වැරදි විදියට. මේ ලෝකේ අධිරාජ්‍ය එහෙම නැත්නම් අධිරාජ්‍ය එම්පයර්ස් අධිරාජ්‍ය හතරක් තිබ්බා ප්‍රධාන පෙළේ. ඒ කියන්නේ මුළු ලෝකෙටම මුළු ලෝක අධිරාජ්‍ය එම්පයර්ස් පළමු ලෝක අධිරාජ්‍ය තමයි ඉන්නේ පළමු එම්පයර් එක තමයි බැබිලෝනියානු එම්පයර් එක. ඒ බැබිලෝනියානු අධිරාජ්‍යයෙන් පස්සේ තමයි මීඩෝ පර්ෂියානු අධිරාජ්‍යය බිහුනේ. මීඩෝ පර්ෂියානු. ඒ ඔක්කොම මේ මිඩල් ඊස්ට් කාලේ පැත්තේ තමයි තියෙන්නේ. මිඩල් ඊස්ට් කියන්නේ මැද බටහිර මැද පෙරදිග. මීඩෝ පර්ෂියානු කියනවා අධිරාජ්‍ය නැත්නම් එම්පයර් එක. ඊට පස්සේ තමයි ග්‍රීක අධිරාජ්‍ය නැත්නම් ග්‍රීක ඉම්පීරියල් ග්‍රීක එම්පයර් එක ග්‍රීසි එම්පයර් එක. අන්තිමට තිබ්බා වූ අධිරාජ්‍ය නැත්නම් එම්පයර් එක තමයි රෝම අධිරාජ්‍ය. මේ අධිරාජ්‍ය තමයි මේ ලෝකෙම පාලනය කරේ. අද එවැනි අධිරාජ්‍ය නැහැ. බ්‍රිටිෂ් බ්‍රිතාන්‍ය ඇමරිකන් අධිරාජ්‍යයක් නෙමෙයි. ඒ හතරට අර වෙන කාවත් මුළු ලෝකේ මේ විදිහට පාලනය කළේ නැහැ. ලෝක අධිරාජ්‍ය තිබිලා ඒ හතර තමයි තිබ්බේ. ලෝකෙ. මොකද මේ හතරෙමි පළමු අධිරාජ්‍ය පටන් ගත්ත හැම දේශපාලන කටයුත්තටම ඒ දේශපාලනත්වය හරියාකාරව කරගෙන ඉන්න මිනිස්සුන්ව නම්ම ගන්න මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ අධිරාජ්‍යයේ දේවල්ට කටයුතු නිල කරගන්න හුඟක් කට්ටිය ආගමක් පාවිච්චි කරා. පළමුව බැබිලෝනිය අධිරාජ්‍ය තමයි මේ ආගම් නිර්මාණය කරේ. පළමු ආගම නිර්මාණය කරේ බැබිලෝනිය අධිරාජ්‍යය. උන්ගේ ආගම වුණේ සූර්යයා සහ සඳ නමස්කාරය. මේ එදා පටන් ගත්තම මේ සූර්ය සහ සඳ නමස්කාර කියනා වූ ආගම බැබිලෝනියන් අධිරාජ්‍යයෙන් ඊට පස්සේ මීඩෝ පර්ෂියන් අධිරාජ්‍යය ලබා ගත්තා. මීඩෝ පර්ෂියන් අධිරාජ්‍යයෙන් ග්‍රීසියානු අධිරාජ්‍යය ලබා ගත්තා. ග්‍රීසියානු අධිරාජ්‍යයෙන් රෝමානු අධිරාජ්‍යය ලබා ගත්තා. රෝමානු අධිරාජ්‍ය නමස්කාර කරේ හිර සහ සඳට. අද ගත්තාම ආගම් ගත්තාම තියෙනවා ක්‍රිස්තියානි කියන ආගම තුල තියෙනවා ආගම් නිකායන් ගොඩක් තියෙනවා. කතෝලික සභාවේ මූලිකත්වය දෙවියන් වහන්සේගේ වචනයට නෙවෙයි. හුඟක් ඒ කතෝලික සංවිධානය නිකාය දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කරන ආයතනයක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කියන. පරණ ගිවිසුම තමයි මෝසස් තුමා විසින් ලිව්වා පොත් පහ. ඊට අමතරව අනාගත වස්තු වලින් ලිව්වා පොත් ටික තමයි අවුෙන්නේ. ඊට අමතරව අලුත් ගිවිසුම තියෙනවා. මේ පරණ ගිවිසුමත් අලුත් ගිවිසුමත් උන් ලං කරලා තිබෙන්නේ උන් ළඟ වෙනකන් බයිබලයේ උන්ගේ ස්වභාවවල ගත්තේවත් නැහැ. නමුත් ਉਹ බයිබලේ කොටස් කරලා අලුත් ගිවිසුම පමණයි සමහරවට පාවිච්චි කරන්නේ. නමුත් මේක ඇති බිහි කරේ කොන්ස්ටන්ටයින් කියනවා රෝම අධිරාජ්‍යය. ඔහුගේ කාලයේදී හුඟක් මිනිස්සු ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගෙන රෝමානු භාවයෙන් මිදිලා ඔවුන්ට මොන දේවල් කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ තමයි ඌ මේ ආගම නිර්මාණය කරේ. මේ ක්‍රිස්තු ධර්මයේ තියෙන දේවලුත් බැබිලෝනියානු සන් වර්ෂිප් එකේ තියෙන දේවලුත් අරගෙන තමයි ඒ නිර්මාණය කරන්නේ. ඒක අද තියෙනව හැම ආගමක්ම මේ බිහිවලා තියෙන ආගමක් නිකායක් හැම ආගමක්ම හැම නිකායක්ම සම්බන්ධ වෙන ඍජුව හරි වක්‍රව හරි ඉර සහ සඳ නමස්කාරයට. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන් කතෝලික සභාව ගත්තොත් එහෙම මේ ඒ ඉන්නා වූ දෙවිවරු නැත්නම් සාන්තවරු යේසුස් වහන්සේ වෙන්න පුළුවන් කාගේ හරි ඒ වගේ පින්තූර වෙන්න පුළුවන්. ඒ හැම දිනාගේ පිටිපස්සේ ඔළුව පිටිපස්සේ තියෙනවා ඉර රස් බිහි වෙනවා. ඉස්ලාම් ධර්මය සඳ නමස්කාර කරනවා. අල්ලා කියන්නේ මූන් ගෝඩ්. නැත්නම් සොල්බල්දාර දෙවියන් වහන්සේ. මූන් ගෝඩ්. ඒ නිසා තමයි උන්ගේ මොස්කලේ සඳ තියෙනවා. ඒ වගේම අනිත්
ආගම හින්දුයිසම් ගත්තාම හින්දුයිසම් වලත් එවුන්ගේ දේවවරුන්ගේ පිටිපස්සේ ඔළුවේ පිටිපස්සේ හඳ ඉර. බෞද්ධ ධර්මයේ තුලත් අපි දකිනවා ඉර පිටිපස්සේ තියෙනවා ඉර රැස් වේදනා. ඒ නිසා වක්‍රව හැම ආගමක්ම වක්‍රව හෝ ඍජුව ඉර නමස්කාරයට බැඳලා සිටිනවා. ඉර සඳ කියන්නේ දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක්. ඉර දෙවියන් වහන්සේ නෙමෙයි, සඳ දෙවියන් වහන්සේ නෙමෙයි. නමුත් එදා ඉඳන් බැබිලෝන්ට ඉර දැක්කම වුන් බය වෙනවා. ලොකු මේ අතන ඉරෙන් තමයි අපිට ජීවේ ඉන්නේ මේ ලයිට් එක ජීවනේ. ඉන්ස මිනිස්සු එක වැරදි විදියට අවබෝධ කරගෙන ඉරට සහ සඳට නමස්කාර කිරීමේ ප්‍රවණතාවයක් මේ හැම ආගම් තුලම තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මේ ඉර සඳ ඇතුළු මුළු විශ්වයම බිහි කරපු තැන වහන්සේ. මේ විශ්වයට අවුරුදු බිලියන 13.8ක් එහෙම නැත්නම් අවුරුදු බිලියන 14කට ආසන්න කාලයක් තියෙනවා. ඉතින් මේ විශ්වය බිහි වෙලා තියෙන්නේ අවුරුදු බිලියන 14කට ඉස්සෙල්ලා අවුරුදු බිලියන 14කට. ඒ නිසා සහෝදර සහෝදරනි අවුරුදු බිලියන 14ක් උයි දැන් අපි ඉන්නේ කාලේ මනින්නේ අපේ ඉන්නේ කාලේ මනින්නේ දවස් වලින් පැය වලින් දවස් වලින් සුමාන වලින් මාස වලින් අවුරුදු වලින් ඊට පස්සේ අවුරුදු 10 15 20 30 80 200 300 400 10 දැන් අපි ඉන්නේ 2000 ක්‍රිස්තු වහන්සේගේ මරණයෙන් පස්සේ. ඊට ඉස්සෙල්ලා අවුරුදු 4000ක් තියෙනවා මෙසොපොටේමියානු අපේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භය. අවුරුදු 6000ක ඉතිහාසයක තමයි අපේ ඉතිහාසයේ මනුෂ්‍ය ඉතිහාසයේ දැන තියෙන ඉතිහාසය තියෙන්නේ. නමුත් මේ ලෝකේ අවුරුදු බිලියන 14ක් බිලියන 14ක් මිලියන වලට බිලියන 14. ඒ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම. එතකොට විද්‍යාඥයෝ කියනවා මේ විශ්වය බිහිවීමට මම ගිය සමානක වගේ විශ්වය බිහිවීමටම ප්‍රධානම බලපාපු දේ තමයි Big Bang. Big Bang theory. Big Bang කියන්නේ විශාල ගිගිරීම, විශාල පිපිරීම. විද්‍යාඥයෝ කියන මේ විශාල පිපිරීමෙන් තමයි මේ විශ්වය අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන් බිහි වෙලා තියෙන්නේ. ඒතකොට මේ බිහි වුච්ච විශ්වයට බිහි වෙන්න Big Bang එකට හේතුව මොකද්ද? Big Bang එකට හේතුව විශ්ව විද්‍යාඥයන්ට හරියට අවබෝධ කරගන්න බෑ. ඕම් හැම දෙයක් මේක ඕම් කියන මේක ඇතිලා තියෙන Big Bang එක තියෙන මේ Bang එකෙන් තමයි මේ විශ්ව බිහි වෙලා තියෙන්නේ. අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන්. නමුත් ඒ Big Bang එකට responsibility ඕම් කියන්නේ God particle. ඔයගොල්ලෝ Google එකට ගිහලා බලන්න God particle කියලා. දේව ද්‍රව්‍ය තුලින් තමයි ඒක ඇතිලා තියෙන්නේ. දේව ද්‍රව්‍යකින් තමයි මේ Big Bang ඇතිලා තියෙන්නේ. එහෙම නැත්නම් උන්ට කියන්න කැමති නැහැ මේ දෙවියන් වහන්සේ වී කරයි. නමුත් අපි විශ්වයේ දෙස් බැලුවොත් එහෙම සහෝදර සහෝදරයනි අපි දකිනවා මේ විශ්වය වියවුල් ස්ථානයක් නෙමෙයි. ඉතාමත් සංකීර්ණ, ඉතාමත්ම සැලසුම් සහගත ස්ථානයක්. විශ්වය තුල galaxies, Milky Ways, black holes, solar systems and අපේ solar system එක ගත්තොත් එහෙම ග්‍රහ ලෝක 9ක්. තාමත්ම ලස්සන අලංකාර ලෙස ක්‍රියාත්මක වෙනවා. කිසිම වියවුලක් නැහැ. ඇත්තටම විශ්වය තුල තමයි තියෙන්නේ ඕඩර් එක. සිස්ටම්ස් ඔක්කොම තියෙන විශ්වය තුල. එහෙම නැත්නම් මේ විශ්වය බිහි කරපු සඳ, තරු, ග්‍රහ ලෝක හැම දෙයක්ම හැම විටම යම් පිළිවෙලකට අනුව ගමන් කරනවා, කටයුතු කරනවා. ඒ නිසා මේකේ යම්කිසි ඩිසයින් එකක් තියෙනවා. නැත්තම් මෙහි යම්කිසි ඩිසයින් එකක් තියෙන ඩිසයින් එක පිටිපස්ස ඩිසයිනර් කෙනෙක් සිටිනවා. මේ නිර්මාණශීලත්වයක් තියෙනවා.
නිර්මාණ වෙලා තියෙන හැම දෙයක්ම. නිසා සහෝදර සහෝදරනි මේ දෙවියන් වහන්සේ කියන්නේ යම්කිසි පෙට්ටියකට කුඩාරමකට පල්ලියකට දේවස්ථානයකට කෝවිලකට සීමා කරලා දාන්න පුළුවන් පුද්ගලෙක් නෙමෙයි කියන එක මම ගිස්මානෙත් කිව්වා. මම ඒක අපෝ කියනවා. එහෙමනම් කවුද මේ දෙවියන් වහන්සේ? කවුද මේ දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේට ඇස් කන් අත් කකුල් තියෙනවද? නැහැ. දෙවියන් වහන්සේ මිනිසෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ මේ විශ්වයම පුරවන තන් වහන්සේ. සර්වබදාරී, සර්ව සංකීර්ණයි, සර්ව ව්‍යාප්තයි, සර්ව ඥානයි. අපි ගත්තොත් එහෙම අපි පටන් ගැනීම ගත්තොත් එහෙම උප්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ මම එකක් කියන්න ඕන මේ සිංහල සහ දෙමළ පරිවර්තන ඉතාමත්ම වැරදි ඔරිජිනල් හීබ්‍රු භාෂාවත් සහ ග්‍රීක භාෂාවෙන් සම්බන්ධ බයිබලයේ පරණ ගිවිසුම ග්‍රීක හෝ හීබ්‍රු භාෂාවෙන් අලුත් ගිවිසුම ග්‍රීක භාෂාවෙන් තමයි ඔරිජිනල් දීලා තියෙන්නේ. ඒක ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා ඉංග්‍රීසි ඒ වගේ භාෂාවලට. ඒ ට්‍රාන්ස්ලේට් වෙද්දී ලොකු අඩුපාඩුකම් වෙලා තියෙන ට්‍රාන්ස්ලේෂන් එක. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ආසත් පොළොව මෙවසේක. පටන් ගැනීම. දෙවියන් වහන්සේ ආසත් පොළොව මෙවසේක. මෙතන ආස කියලා කියන්නේ විශ්වයට. ආස කියන්නේ මේ වලාකුළු වලට නෙමෙයි. ආස කියලා තියෙන විශ්වයට. මුළු විශ්වයම පෘථුවිය මෙවසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. මැව්වට පස්සේ ඒක ටිකක් හිස් වෙලා තියෙනවා ඊට පස්සේ. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේ ආත්මයේ ජලයේ මතු පිට හැසිරෙමින් සිටියේ. දෙවියන් වහන්සේ එළිය වේවයි කීසෙට එවිට එළිය විය. මෙතන දැක්කොත් එහෙම මෙතන හුඟක් සඳහන් වෙනවා විශේෂයෙන්ම මේ මුළු විශ්වයේ උප්පත්තිය සහ විශ්වයේ ක්‍රියාත්මක ක්‍රියාවලිය. අපි කිව්වා බිග් බෑන් කියලා. අතිවිශාල පිපිරීම. පටන් ගැනීම දෙවියන් වහන්සේ අහස පොළොව අහස කියන්නේ විශ්වය. පොළොව පහළුව හිස්ව තිබුණා ඊට පස්සේ. අන්ධකාරත්වයේ දෙවියන් වහන්සේගේ ආත්මයේ ජලයේ මතුපිට ඒ කියන්නේ පොළොව ජලයෙන් වැසිලා තිබිලා තිනවා. මේක අවස්ථා කීපයක්. පළමුව සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ විසින් විශ්වයත් පෘථිවියත් මවලා තිනවා. ඒ විශ්වයේ මමීමේදී දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම දෙවියන් වහන්සේගේ හඬ ප්‍රකාශ වීම ඇති වෙලා තිනවා. බිග් බෑන් කියන්නේ විද්‍යාඥයන් අනුව සවුන්ඩ් එකක් තියෙනවා. බිග් බෑන්. ඒකෙන් පිපිරීමක් නෙමෙයි විතරක් නෙමෙයි ආලෝකයක් විතරක් නෙමෙයි ශබ්දයකුත් එනවා. අපි දකිනවා විශේෂයෙන්ම විදුලි කොටනකොට ලයිට් එකත් එක්කම ගෙරවුම් සද්දයකුත් එනවා. විදුලි කෙටීමත් සමග ලයිට් එකත් එක්ක ගෙරවුම් සද්දයකුත් එනවා. ඒතර මෙතනදී අපි දකින දෙයක් තමයි දෙවියන් වහන්සේගේ මේ විශ්වය නිර්මාණය කිරීමේදී දෙවියන් වහන්සේ කටයුතු දෙකක් කළා. ටිකක් ආලෝකය කියනෝ කටයුත්ත ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම ශබ්දය ඇති කළා තියෙනවා. විද්‍යාඥයන් කියනවා නම් මේක බිග් බෑන් කියන්නේ බිග් බෑන් එකකින් සවුන්ඩ් එකක් වගේම ලයිට් එකක් ඇති වෙලා මේ විශ්වය මේ විදිහට නිර්මාණය වුණා. නිකන් ඔටෝමැටිකලි හැදුන්නේ නැහැ. යම් කිසි නිර්මාණශීලී අපි දකිනවා විශ්වය බැලුවොත් මේ තියෙන අති විශාල නිර්මාණශීලීත්වය. අපි ගත්තොත් එහෙම අපි පෘථුවිය ගත්තොත් එහෙම අපි පෘථුවිය ඉර වටා ගමන් කරනවා. ගමන් කරන මාර්ගය වෙනස් කරන්නේත් නැහැ. ස්පීඩ් එක වෙනස් කරන්නේත් නැහැ. අපේ පෘථිවිය වටා සඳ ගමන් කරනවා. ඒකේ ස්පීඩ් එක වෙනස් කරන්නේත් නැහැ. මාර්ගය වෙනස් කරන්නේ. ඒ වගේම අනිත් ග්‍රහලෝක තියෙනවා ජුපිටර්, සැටර්න්, වීනස් ඒගොල්ලොත් ගමන් මාර්ගයක් තියෙනවා ඉර වටා. ගමන් මාර්ගය වෙනස් කරන්නේත් නැහැ. ස්පීඩ් එක වෙනස් කරන්නේ ඒ වගේ ගමන් මාර්ගය වෙනස් කරොත් ස්පීඩ් එක වෙනස් කරොත් අපි විනාශ වෙනවා. ක්ෂණිකයෙන්ම.
ඒ අපේ සෝලර් සිස්ටම් එකේ තවත් සෝලර් සිස්ටම්ස් තියෙනවා. තවත් ගැලැක්සිස් තියෙනවා. තවත් මිල්කි වේස් තියෙනවා. තවත් බ්ලැක් හෝල්ස් තියෙනවා. මේ විශ්වය ඉතාමත්ම සංකීර්ණයි, පරිණතයි. අති විශාලයි. ඒ නිසා මේ හැම දෙයකින්ම අපි දකිනවා විශේෂ වූ අලංකාරත්වයක්. විශේෂ වූ සැලසුමක්. විශේෂ පිළිවෙතකට යම් දේවල් සිදු වෙනවා. ඉරට ඕන විදිහට ඉර කටයුතු කරන්නේ නැහැ. සඳට ඕන විදිහට සඳ කටයුතු කරන්නේ නැහැ. වීනස් ග්‍රහලෝකයට ඕන එයා කටයුතු කරන්නේ නැහැ. ජුපිටර් ඕන විදිහට එයා කටයුතු කරන්නේ යම්කිසි කාලයකට අනුව, යම්කිසි මාර්ගයකට අනුව, යම්කිසි විදිහකට ඒ ක්‍රියාවලිය දිගටම නිරන්තරයෙන්ම සිදු වෙනවා. එහෙමනම් ඒ විදිහට සිදු වෙන්න යම්කිසි නම්බර්ස් ඉන්වෝල්ව් වෙලා තියෙනවා. යම්කිසි මිනුම් තියෙනවා. යම්කිසි ගණන් තියෙනවා. අපි ගත්තොත් මිනිත්තු 60ක් තියෙනවා පැයකට. පැය 24ක් තියෙනවා දවසකට. දවස් 30ක් තියෙනවා මාසෙකට. මාස 12ක් තියෙනවා අවුරුද්දකට. අවුරුදු 100ක් මොනවාම අවුරුදු 100ක්. අවුරුදු 1000ක්. ඒ වගේ යම්කිසි කාලත්වයක් තියෙනවා. ඒ වගේම විශ්වය ගත්තොත් මේ කාලය වෙනස්. ස්පේස් එකට ගියොත් මේ කාලය වෙනස්. ස්පීඩ් of the light. ඉතින් ආලෝකයේ කාලය වෙනස්. ආලෝකයේ ස්පීඩ් එක වෙනස්. සවුන්ඩ් එකේ ස්පීඩ් එක වෙනස්. ගුරුත්වාකර්ෂණය වෙනස්. ඒ නිසා මේ හැම දෙයකම යම්කිසි සැලසුමක්, යම්කිසි විදියක්, යම්කිසි පිළිවෙතක් තියෙනවා. ඒ නිසා මෙතනදී අපි දකිනවා පටන් ගැනීමක් තියෙනවා. පටන් ගැනීම විශ්වයේ පටන් ගැනීමක් තියලා තියෙනවා. ඔව්. විශ්වයේ පටන් ගැනීම විද්‍යාඥයෙක් නේද දැන් අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන් තමයි විශ්වයේ පටන් ගත්තේ. බිලියන. ඒ පටන් ගැනීමට හේතුව තමයි බිග් බෑන්ග්. බිග් බෑන්ග් එකට හේතුව දිව්‍ය දේව ද්‍රව්‍ය ගෝඩ් පාටිකල්. එතනින් ඒගොල්ලෝ නවත්තා. නමුත් ඇත්තටම සහෝදර සහෝදරනි දිව්‍යයන් වහන්සේ විසින් නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණය කරපු දෙවියන් වහන්සේ මිනිස්යව බිහි කරා. ඔබවත් මාවත්. අපිටත් නිර්මාණශීලී ශක්තිය තියෙනවා. අපිට නිර්මාණය කරන්න පුළුවන්. අපි නිර්මාණය කළා දැන් මේ කම්පියුටර් එක, මේ ඔල්ලෝසුව, මේ ඇඳුම් පැළඳුම් අපි නිර්මාණය කරලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ මැවිල්ල අනිත් කට්ටිය ගස් කොළන් සත්තු ඒගොල්ලෝ නිර්මාණය කරන්නේ. කුරුල්ල පොඩි පොඩි කුඩු නිර්මාණය කරාට අපි වගේ මෙවැනි නිර්මාණශීලීත්වයක් උන් තුල නැහැ. අවශ්‍යතාවය අනුව උන් ගෙවල් හදා ගන්නවා. අවශ්‍යතාවය අනුව උන් එයම අනුභව කරනවා. නමුත් එතනින් එච්චරයි. ඊට අමතරව දේවල් කරන්න යන්නේ නිර්මාණශීලී. ඒකට දෙවියන් වහන්සේ මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන මෙවැනි විශ්වයක් බිහි කරන්නට මොකක්ද දායක වුනේ? බලමු හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20. ස්වාමීන් වහන්සේ ප්‍රඥාව කර්ණකටගෙන පොළවේ අත්තිවාරම් ලැබූසේක. ඥානෙ කර්ණකොටගෙන අහස පිවිතුසේක. අහස කියන්නේ විශ්වය. උන්වහන්සේගේ දැනගැනීමෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය. බලාකුළුින්ද පීවැසින්නේය. කරුණු තුනක් කියන මෙතන. කරුණු තුනෙන් තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ. සර්ව ඥාන, සර්ව සංකීර්ණ, සර්ව ව්‍යාප්ති, සර්ව බලධාරී එඩොනායි, එලෝහිම්, එල්හයි ෂඩායි, යාවේ කියනවා මේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ නම් වලින් ගත්තොත් එහෙම එඩොනායි. හීබ්‍රු භාෂාවෙන් එඩොනායි. එලෝහිම්, එල්හයි ෂඩායි, යාවේ. මේවා තමයි දෙවියන් වහන්සේක හීබ්‍රු භාෂාවෙන් හීබ්‍රු ජනතාව දුන්නා වූ නම්. මේ දෙවියන් වහන්සේ ප්‍රඥාව කර්ණකටගෙන පොළවේ අත්තිවාරම් දැමුසේක. දැන් මේ පොළව ගත්තොත් එහෙම, පෘථුවිය ගත්තොත් එහෙම දැන් අපි දකිනවා අද වෙනකොට මහද්වීප 5ක් තියෙනවා. මහා මුහුද 7ක් තියෙනවා. මෙතන රටවල් ගානක් තියෙනවා.
ඒ වගේ බිහිවීමක් ඇතිලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ ලෝකේ පෘථිවිය පටන් ගැනීමේදීම තිබ්බේ එක මහද්වීපයයි. ඒ මහද්වීපේ නම පැන්ජියා. පැන්ජියා. එක මහ මුහුදයි තිබ්බේ. ඒ මහ මුහුදේ නම පැන්තාසා. නමුත් අද වෙනකොට මේ මහත් පැන්ජියා කියන මහද්වීපය මහද්වීප පහකට කැඩලා තියෙනවා. පැන්තාසා කියන මහ මුහුදු හතක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ පැන්ජියා කියනව කාලේ පෘථිවියේ කාලයත් පැන්තාසා කියන මුහුදේ කාලේ අපේ කාලයට ලොකු වෙනසක් තියෙනවා. විද්‍යාත්මක මනසක් තියෙනවා ඒක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මෙතන කියනවා දෙවියන් වහන්සේ ප්‍රඥාව. ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේ මේ සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව සංකීර්ණ, සර්ව ඥාන දෙවියන් වහන්සේ ඊටමත් ප්‍රඥාවෙන් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ, බිහි කරලා තියෙන්නේ, ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට ඥානය කරන කොටගෙන අහස පියුපේ කියන්නේ මුළු විශ්ව ඇති කරන දෙවියන් වහන්සේගේ ඥානය තමයි ඇති කරලා තියෙන්නේ. ඒ වගේම මේ උල්පත් බිහිවීම වලාකුලින් ඇසීම ඒ හැම දෙයක්ම සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ ඥානය. එතකොට සහෝදර සහෝදරනි මේ පටන් ගැනීමේදී අපි මේ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න ඕනේ. දැන් අපේ ඉතිහාසය ගත්තොත් එහෙම අපේ ඉතිහාසය යන්නේ අවුරුදු 4000ක් 6000කට. මනුෂ්‍ය ඉතිහාසය. දැන් අපි ඉන්නේ 2021. 2021 ගණන් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පස්සේ නැවත නැගිටීමෙන් පස්සේ ඒ දවස අනුග්‍රහය කරගෙන තමයි මේ 2000 දිනේ. අවුරුදු 2021කට ප්‍රථමයෙන් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ප්‍රකාශ වෙලා මරණයම අත්දකලා නැවත නැගිට්ටේ. මනුෂ්‍යව පාපේ මුදා ගැනීමේ ක්‍රියාවලිය ඇති කිරීමට දැන් අවුරුදු 2000 සම්පූර්ණ 2021. ක්‍රිස්තුස් වහන්සේගේ තැනින් සිට තව අවුරුදු 4000ක් තියෙනවා මෙසොපොටේමියා පටන් ගැනීම. මනුස්ස සීලාචාරය මනුස්ස පටන් ගැනීම ඇති වුණේ අවුරුදු 4000කට ප්‍රථමයෙන්. ගල් යුගය කියන්න පුළුවන්, එක යුග කියලා කියන්න පුළුවන්. අවුරුදු 4000ක. කියන්නේ අවුරුදු 6000ක මනුෂ්‍ය ඉතිහාසයක් රෙකෝඩඩ් හිස්ටරි. රෙකෝඩඩ් හිස්ටරි. ඒ කියන්නේ සටහන් කරගත්තා වූ සටහන් අපි යන්න පුළුවන් වූ ඉතිහාසයක් තියෙන්නේ අවුරුදු 6000කට. ඊට ඉස්සෙල්ලා ඊරාකට කියන ප්‍රී හිස්ටරි කියලා. ඒ කියන්නේ ඉතිහාසයේ ප්‍රථම යුගය ප්‍රී හිස්ටරි. එන්නේ ඒ යුගය පිළිබඳ අපි උඟක් කට්ටිය සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් සහෝදර සහෝදරනි දැන් අපේ ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මේ අවුරුදු 6000 ඇතුළත තුල තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ක්‍රිස්තියානි ආගම වෙන්න පුළුවන්, ඉර නමස්කාරය, සඳ නමස්කාරය, ශින්ටෝයිසම්, කන්ෆියුෂන් හැම ආගමක්ම මේ අවුරුදු 6000 තුල තමයි. නමුත් සහෝදර සහෝදරනි ඒ අවුරුදු 6000ට ප්‍රථමයෙන් යම් කිසි ක්‍රියාවලියක් තිබිලා තියෙනවා. ඒ ක්‍රියාවලිය තිබිලා තියෙන්නේ මේ පෘථුවිය පැන්ජියා. මේ පෘථුවිය පැන්ජියා සහ මේ මුහුද පැන්තාසා කියනව කාලය තුල. මේක විද්‍යාත්මක සොයා ගැනීම වල හොවා ගන්න පුළුවන්. දැන් මේ ඩයිනෝසර් කියනව සත්ත්ව වර්ගය. ඩයිනෝසර් කියනව සත්ත්ව වර්ගය. ඒ ඩයිනෝසර් කියනව සත්ත්ව වර්ගය ඔවුන් ජීවත් වූ යුගය අවුරුදු මිලියන 250කටත් ප්‍රථමයෙන් හිටියයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔවුන් හිටිය කාලේ තමයි ඔවුන් හිටියේ පැන්ජියා කියනව පෘථුවියේ මහද්වීපය තුල.
ඔවුන්ගේ නම් වලින් කියන එක නම් වල නම් කියලා තියෙනවා මේ ඒ ඒරියා එකට මෙස්සෝ ඒරියා පියාසරක් කියලා ජුරාසික් ඒරියා ක්‍රේටස් ඒරියා කියලා යුග තියෙනවා. ඒ යුගයේ තමයි මේ ඩයිනෝසර් කියනා වූ සත්ත්ව වර්ගයේ ජීවත් වුණේ. මේ ඩයිනෝසර් කියන සත්ත්ව වර්ගය නම් එහෙමනම් අවුරුදු මිලියන 200කට 250කට 150කට ඒගොල්ලෝ එස්ටිමේට් කරනවා. කාලයට ප්‍රථමයෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන් ජීවත් වුණේ පැන්ජියා කියනා වූ පෘථිවි මහද්වීපය. පෘථිවිය එක මහද්වීපයක් තියෙන කාලේ. ඔවුන් අවුරුදු මිලියන 100ක් 150ක් විතර ජීවත් වෙලා තියෙනවා. අවුරුදු මිලියන 100කටත් 150කටත් කාලයක් තුල මේ පැන්ජියා කියන පෘථිවි මහද්වීපයේ ඔවුන් සැරිසරලා ජීවත් වෙලා තියෙනවා. ඒතකොට දාතික් තිබ්බේ මොනවැනි ජීවන රටාවක්? පැන්ජියා කියන වූ ඒ ජීවන මහද්වීපය තුල ගස් කොළන් වෙනස්. පළතුරු කෑම ඔක්කොම වෙනස්. මොකද මේ අතිවිශාල සතුන් අතිවිශාලයි. නැව් 3-4 තරම් විශාලයි. එවැනි සතුන්ට වුන් මස් මාංශ කන සතුන් නෙවෙයි ඒ දවස්වල වුන් වෙජිටේරියන්ස්. එහෙම නැත්නම් මේ එළවලු සහ පළතුරු පමණක් ගස්වල කොළන් වල අනුභව කරපු සත්ත්ව වර්ගයක්. ඒතකොට මේ සත්ත්ව වර්ගය අවුරුදු මිලියන 100කට 150කටත් කාලයක් තුළ මේ පෘථිවිය තුළ සක්මන් කළා. දැන් අද අපි අපේ වාහනවල දාන පෙට්‍රල්, ඩීසල්. ඒ ඩීසල් තමයි මේ සත්තුන්ගේ මාංශය. ඒක තමයි ෆොසයිල් ඔයිල් කියන්නේ. එන අවුරුදු මිලියන ගාණක් මේ පෘථිවියට යට වෙලා ඔවුන්ගේ යටකඩ දැන් හොයාගෙන තියෙනවා. මම විශේෂයෙන්ම මේ එක්සත් ජනපදයේ මම 15 පාරක් විතර ගිහිල්ලා තියෙන ඒ රටට. වොෂින්ටන් වල තියෙනවා නැචරල් මියුසියම් කියලා මියුසියම් එකක් වෙන කෞතුකාගාරයක්. ඒ නැචරල් මියුසියම් එකේ තියෙන ලොකු ඩයිනෝසර් වර්ගයේ ඇටසැකිල්ල අති විශාලයි. එක කොනක සිට අනිත් කොනට දක්වා. ඒ ඇත්ත ඔහුගේ ඇටසැකිල්ල අති විශාලයි. එක කොනක ඉඳලා මේ මියුසියම් එකේ තව කොනකට මේ ඇටසැකිල්ල දක්වන්න පුළුවන්. දැන් වුණත් මේ ඩයිනෝසර්ස්ලාගේ ඇටසැකිලි හොයාගන්න. නමුත් අපි පොළොවෙන් ගන්න මේ තෙල්, ඒ තෙල් මේ ඩයිනෝසර්ස්ලාගේ මාංශය. ඒ මාංශයේ තෙල් වලින් තමයි අපි කාර් දුවන්නේ. එනර්ජි. එදා වෙනකොට කොච්චර එනර්ජි එකක් ඕන්ට තියෙන්නේ නැද්ද? නමුත් ඒ එනර්ජි එක ආවේ මේ ගස් කොළන් කෑමෙන්. එimran සහෝදර සහෝදරිනි, බයිබලයේ මේ පිළිබඳ සඳහනක් තියෙනවද? මේක අපි අවබෝධ කරගන්න ඕන. ඒ නිසා අපි යමු එසිකියල් කියනවා පොතට. එසිකියල් කියනවා බයිබලයේ පොතක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. 28 වෙනි පරිච්ඡේදයේ නුඹ දෙවියන් වහන්සේගේ උයනවන ඒදන්හි සිටියේය. ඒ සියලු අනර්ග ගල්වල ලෝංගි කන්ද, පුෂ්පරාගද, චවද, රංකාන්තිද, තවමාණික්‍යද, සූර්යකාන්තද, නිතිද, නිර්මාණ්‍යකද, රතු කැටයද, මරකතද, රන්ද නුඹේ වැස්ම තිබුණේය. නුඹේ රමන්වල නුඹේ නලාවලද මෙහෙවර තුල නුඹ විය. නුඹ මවුන්ලව දවසේදී ඒවා සූදානම් කරන ලද්දේය. නුඹ පුවප්පත් විහිදගෙන සිටි අභිෂේකලත් කෙරුබේ වූහ. මම නුඹ දෙවියන් වහන්සේගේ සුද්ධ වූ කන්දේ සිටුවේය. නුඹ ගිනි ඇවිලෙන ගල් අතරෙහි ඇවිද්දේය. නුඹ මමරල දාසිත නුඹ තුල ධර්මිෂ්ඨකම සම්බොන්න තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණත්වයේ සිටී. මේ කවුරු ගැනද කියන්නේ? මෙතන දෙවියන් වහන්සේ කියනවා නුඹ දෙවියන් වහන්සේගේ උයනවන ඒදන්හි සිටියේය. මෙතන මේ ආදන් ඒදන්හි උයන, ඊඩන්, Garden of Eden. දැන්
අපි දකින ආදම්ගේ කාලේදී ඊඩන් කියලා උදැන් තිබෙන්නේ. නේ ඊඩන් ගාඩන් ඔෆ් ඊඩන් කියන එක මේ ස්වභාවික ස්ථානයක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේ දේවත්වය ප්‍රකාශ වෙන දිව්‍යමය පරිමාණයක්. ඒක දෙවියන් වහන්සේගේ වචනේ මිනිස්සු හරියට දකින්නේ නැහැ මේ දේ. ඒක මම පැහැදිලි කරන්න තවත් දවසකදී. නමුත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කියන්න ඕන මෙතනදී සඳහන් කරන මේ දෙවියන් වහන්සේ උයන් තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මේකට කියන දෙවියන් වහන්සේගේ උයන. Garden of God. Garden of Eden. නුඹ දෙවියන් වහන්සේගේ උයන සිටියේය. දෙවියන් වහන්සේගේ උයන කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය, දෙවියන් වහන්සේගේ පරිමාණය. මේ විශ්වය තුළ පරිණාම 10ක් තියෙනවා. දැන් අපි ඉන්නේ ත්‍රිපරිමාණ ලෝකයක. අපේ ලෝකේ ත්‍රිපරිමාණයක්. අපේ ලෝකේ මධ්‍යස්ථය ගත්තොත් එimhe මැද තියෙනවා නිකන් හිස් රෝමක් මැද සෙන්ටර් the core. ඒක වටේට තියෙන ලාවා 8000 ෆැරන්හයිට් රස්නය ඒ ලාවාවෙන් තමයි ගිනි කඳු ඇති වෙන්නේ. එතකොට මේ මැද හිස් එතනත් අපි එක ඩයිමෙන්ෂන් එකක් ඒ පරිමාණයක් හතරවෙනි ඩයිමෙන්ෂන්. පස්වෙනි පරිණාමය තමයි මේ ආත්මික යක්ෂාත්ම යක්ෂ බල පරාක්‍රම all this මේ හැම එකක්ම තියෙන එතන. එතකොට සහෝදර සහෝදරිනි අපි මෙතනදී වටහා ගන්න ඕන දෙවියන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් ගැන මේ සඳහන් කරනවා. ඒ පුද්ගලයා තමයි ඕ කියනවා සියලු අනාර්ග ගල් වන ලෝහිතද පුෂ්පරාග මේ අද තියෙන අලංකාර මැණික් ගල් පිළිබඳ එවැනි අලංකාරත්වයක්. දැන් සාමාන්‍ය ගලක් අලංකාර වෙන්නේ ඒක ඔපමට්ටම් වෙන්නේ ඒක මුලදී කළු ගලක්. නමුත් ඒක කාලයක් ප්‍රෙෂර් එක දාලා ඒක අතිවිශාල අලංකාර ගලක් වෙනවා. ඒතර මෙන්න මේ පුද්ගලයා ගැන කියනකොට දෙවියන් වහන්සේ උඹේ අලංකාරත්වය මහිමය ඒ පුද්ගලයාගේ මහිමය එවැනි අලංකාරත්වයකින් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙවැනි අලංකාරත්වයෙන් උඹ සිටියා. නුඹ අභිෂේකලත් කිරුබෙක්. එනිසා සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ මැවිල්ල මනුෂ්‍යයාගේ මැවිල්ල අවුරුදු 6000කට මනුෂ්‍යයාගේ මැවිල්ල ප්‍රථමයෙන් අවුරුදු මිලියන 150කට ප්‍රථමයෙන් ඩයිනෝසවරුන්ගේ ඒ යුගයේ මැවිල්ලට ප්‍රථමයෙන් තව මැවිල්ලක් තියලා තිනවා. ඒ මැවිල්ල තමයි දෙවියන් වහන්සේ විසින් මැවුවා වූ දේව දූතයන්. දේව දූතයන් තමයි දෙවියන් වහන්සේගේ පළමු මැවිල්ල. දෙවියන් වහන්සේගේ පළමු මැවිල්ල ඇවිල්ලා දේව දූතයන්. දැනටත් දේව දූතයන් තමයි මුළු විශ්වයම පාලනය කරන්නේ. මේ අපේ පෘථිවියත් පාලනය කිරීමේ යම්කිසි වගකීමක් දේව දූතයන්ට තියෙනවා. දෙවියන් වහන්සේ උන්ට කියන්නේ මිනිස්ටරින් ස්පිරිට් එන සේවය කරන්නා වූ ආත්මය. දෙවියන් වහන්සේගේ දේව දූතයන් තමයි මේ විශ්වයම දැනට පාලනය කරන්නේ. ඒ නිසා සහෝදර සහෝදරනි එදා දෙවියන් වහන්සේගේ මේ විශ්වය අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන් මවලා ඊළඟ මැවිල්ල තමයි දෙවියන් වහන්සේගේ දේව දූතයන්. මේ දේව දූතයන් කෙරුබයන් කියලා මෙතන කියනවා දේව දූතයන්ගේ නායකයෙක් හිටියා. ඒ නායකයා තමයි ලුසිෆර් කියනවා නම තිබ්බේ. ලුසිෆර් කියන්නේ බැබලෙන පුද්ගලයා. බැබලීමක් තියෙන පුද්ගලයා. එහෙම නැත්නම් ආලෝකයක් විහිදෙන පුද්ගලයා. එහෙම නැත්නම් පටන්ගෙන මේ තාරුකාව මෝර්නිං ස්ටාර් උදෑසන තාරුකාව එවැනි නමකින් ඒක තමයි ඔහුගේ නම. එමුන සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ මෙතන කියනවා දෙවියන් වහන්සේගේ අභිෂේකය ලැබපු පුද්ගලයෙක් තමයි මේ දේව දූතයන්ගේ නායක දූතයා ලුසිෆර්.
එතකොට ඌට හැකියාවක් වෙලා තියෙනවා දෙවියන් වහන්සේගේ සුද්ධෝ කන්ද දක්වා විහිදෙන්න. දෙවියන් වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේ කඳු සහ උයන් පාවිච්චි කරන්නේ මේ ක්‍රියාත්මක කරන්නේ. දෙවියන් වහන්සේ කන්ද කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ උසස්ම දෙවියන් වහන්සේගේ උසස්ම ඥානය පිළිබඳ අවබෝධය ලබා ගැනීම. උසස් දෙවියන් වහන්සේ දේවත්වය පිළිබඳ ඥානය ලබා ගැනීම. දෙවියන් වහන්සේ කවුද කියන්නේ? අන්න එවැනි උසස් ඥානයකින් සිටියා. ඒ වගේ දෙවියන් වහන්සේගේ උද්‍යානය කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තියෙනා වූ දෙවියන් වහන්සේගේ අභිෂේක අත්දකින්නට අභිෂේක වලින් යම් කිසි බලයක් ලබා ගැනීමට තෘප්තියක් ලබා ගැනීමට ලැබෙන අවස්ථාවට එනවිට එමෙන්නත අභිෂේකය. එතකොට මේ ලුසිෆර් කියනවා මේ අග්‍රගණයේ මේ දේවදූතයන් මුළු ලෝකෙම මැවිල්ලේදී පළමු මැවිල්ලේ මේ විශ්වය උට බාර දුන්නා. විශ්වය බාර දීලා දෙවියන් වහන්සේගේ අභිෂේකය ඔහුට දුන්නා. දෙවියන් වහන්සේගේ උසස්ම ස්ථානවල දෙවියන් වහන්සේගේ දේවත්වයේ තියෙන උසස්ම දේවල් අවබෝධ කරගෙන ක්‍රියා කරන්න. ඒ වගේම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තියෙනා වූ දේවත්වයේ විශිෂ්ටත්වයේ අත්දකින්නට ඔහුට හැකියාව ලබා දුන්නා. ඒ වගේම ඔහු කියනවා නුඹ ගිනි ඇවිලෙන ගල් කෙරේ ඇවිද්දේය. සහෝදර සහෝදරනි, ගිනි ඇවිලෙන ගල් කියන්නේ අපේ මේ ග්‍රහලෝක 9 හැම ග්‍රහලෝකයකටම යම්කිසි ආලෝකයක්, යම්කිසි බලයක්, යම්කිසි එනර්ජි එකක් තියෙනවා. නැත්තම් එවැනි ක්‍රියාවලියකට නතු වෙන්න බෑ. හැම ග්‍රහලෝකයක්ම යම්කිසි ගමනක් යනවා. මේ ෆෑන් එක හරි කැරකෙන්න ලොකු බලයක් අවශ්‍යයි. ඉතින් මෙවැනි පොඩි පෘථුවියක් ග්‍රහලෝකයක් වීනස් කියනවා පොඩි පෘථුවියක්, ජුපිටර් කියනවා විශාල පෘථුවියක්. එවැනි ගමන් මාර්ගයේ නිරන්තරයෙන්ම යන්න ඒ ස්පීඩ් එකකින් කුමන බලයක් අවශ්‍යයි? එනර්ජි, ස්ටෝන්ස් ඔෆ් ෆයර්. ඒ කියන්නේ මේ ග්‍රහ මණ්ඩලය පිළිබඳ ලොකු අවබෝධයක්, ලොකු කන්ට්‍රෝල් එකක්. කන්ට්‍රෝල් එක කියන්නේ ඔහුට ඒ පිළිබඳ අවබෝධය. අද අපි ගත්තම ශාස්ත්‍රකාරයෝ ඉන්නවා, ඇස්ට්‍රොලොජර්ස්ලා කියන ශාස්ත්‍රකාරයෝ මේ ග්‍රහ මණ්ඩල පිළිබඳ අවබෝධ කරගෙන තමයි උන් කියන්නේ. අද ලෝකේ මෙවැනි විශිෂ්ට පුද්ගලයෝ නැහැ මේ ග්‍රහලෝක ගමන් මාර්ගය හරියාකාරව අවබෝධ කරගත්තේ. එහෙම කට්ටිය නැහැ. මිනිස්සුන් මුලා කරලා මිනිස්සුන්ට වැරදි දේවල් කියන කට්ටිය තමයි හුඟක් ඉන්නේ. ග්‍රහලෝකයක මාර්ගය, ග්‍රහලෝකේ ගමන් කරන විදිහේ එහි තියෙන වෙලාව හරියාකාරව පරිණත විදිහට ප්‍රිසිෂන් ටයිම් එක අවබෝධ කරගන්න අමාරුයි හුඟක් කට්ටිය. ඒ නිසා ඒ ගැන ප්‍රකාශ කරන්න දේවලුත් අමාරුයි මිනිස්සුන්ට. නමුත් මේ ලුසිෆර් කියනවා මේ අති අග්‍රගණයේ දේවදූතයාට දෙවියන් වහන්සේ බලය දීලා තිබ්බා මේ ග්‍රහලෝකවල ක්‍රියාවලිය අවබෝධ කරගෙන ඒ අනුව ඔහුගේ පාලන ක්‍රියාවලිය ඉටු කරන්න. මේ කියත් නුඹ මවන දා පටන් නුඹ තුල අධර්මිෂ්ඨත්වයේ සම්බන්ධතුරු නුඹ අධර්මිෂ්ඨ සම්බන්ධතුරු නුඹේ මාර්ගවල සම්පූර්ණයෙන්ම සිටියේ. ඉංග්‍රීසියෙන් කියන thou was perfect in thy way from the day thou was created. නුඹේ මාවුන් දවස් ඉඳන් අධර්මිෂ්ඨය යම් කිසි දවසක තිබ්බනම් ඒ දක්වා නුඹ perfect in your ways. ඒ නිසා මේ අග්‍රගණයේ දේවදූතයා මුළු විශ්වයම පාලනය කරා. අපේ පෘථිවියත් සහ මුළු විශ්වය පාලනය කරා. විශ්වය පමණක් නෙමෙයි. විශ්ව පාලනය කරන දෙවියන් වහන්සේ මේ අපේ සෝලර් සිස්ටම් එකයි අපේ පෘථිවියයි පාලනය කිරීමේ වගකීම තිබ්බේ ලුසිෆර්. ඊටාත්ම සංකීර්ණ ලෙස
ඉතාමත්ම සාර්ථක ලෙස සම්පූර්ණවන්තව ඔහු පාලනය කරා. ඒ නිසා සහෝදර සහෝදරනි අපි දකිනවා අපි ගත්තොත් එimhe යෙසායා පොතට ගියොත් එහෙම යෙසායා පොතේ මේක 14 වෙනි පරිච්ඡේදයේ කියනවා දීප්තිමත් පහන් තාරකාව අලුයම පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටෙන සැටි ජාතීන් හෙලා දමුව නුඹ බිමට වැද්දස නුඹ සිත තුළ සිතාගෙන මම ස්වර්ගයේ නැගී මගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමා තිබෙන රැස්වීම් කන්ද පිටින් මම බලාකුළු මුහුණු පහකට ඊට නැගිමි මහෝත්තරයන් මාන්ට සමාන වෙමි. මේ කියන්නේ මේ ලුසිෆර් ගැන. දෙවියන් වහන්සේ කියනවා දීප්තිමත් පහන් තාරකාව ලුසිෆර් කියනවා දීප්තිමත් පහන් තාරකාව නැත් අග්‍රගාමී දේවදූතය. දෙවියන් වහන්සේ පළමුව මේ ලෝකේ මේ විශ්වයට මේ ලෝකයට පාපය ආවේ ආදම්ගෙන් නෙවෙයි. පළමුව පාපය ආවේ ඉනික්විටි නැත්තම් පාපය ආවේ ලුසිෆර්. ඔහු තමයි පාපයට වැටුනේ පළමුවෙන්. එහුගේ තිබ්බේ තෘෂ්ණාව නැත්තම් බලලෝභීත්වය. ඔහු සම දෙයක්ම හරියට කරා. කොච්චර කාලෙක්ද? අපිට සඳහන් කරන්න පුළුවන්. විද්‍යාවත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම ඔව් කියන අනුව අවුරුදු මිලියන 100ක් 150ක් ඩයිනෝසවරු ඊටාත්ම සටන් කරන්නේ නැතුව සහභාගීත්වයෙන් මේ ලෝකෙ ඉස්වියයි. ගස්කොලන් කම. නමුත් එක විටම ඔවුන් දරුණු වෙලා තියෙනවා. දරුණු වෙලා එකිනෙක අනුභව කරන්න පටන් ගත්තා. ලොකු යුද්ධයක් වගේ මුළු ලෝකෙම ඇති වෙන්න පටන් ගත්තා. එහෙම වුණාම ඒ ශනික වෙනස් වීමක් පෘථිවිය ඇති වෙලා මේ පෘථිවිය ඒගොල්ලන් අපේ සර්කිට් එකෙන් ඈත් වෙලා මුළු පෘථිවියම ෆ්‍රෝසන් වෙලා තියෙනවා. වතුරෙන් මිදිලා තියෙනවා. ඒ නිසා දැන් උනත් අපේ ඉරින් පොඩ්ඩක් ඈත් වුණොත් එimhe අපි මුළු ලෝකයේ අපේ මුළු ලෝකෙම හිමෙන් වැටෙනවා. දැන් ඒ සමහර රටවල් හිමෙන් වෙන්නේ මොකද පෘථිවියේ තියෙන ඩිස්ටන්ස් එක අනුව දුරස්තත් කරනවා ඒගොල්ලන්ට හිම වැටෙනවා කුමෝල් සීතල වෙනවා අපිට ඒ වගේ වෙන්නේ අපි නිරන්තරයෙන්ම ඉර මුදුන් වෙච්ච රටක්. නමුත් ඉරෙන් ඈත් වෙච්ච ටිකක් ඈතට ඉන්නවා නම් අර ඍතු තියෙනවා නම් එතකොට වෙන්නේ මොනවද? අර වගේ සීතල අධික සීතල මීදුව. මුළු ලෝකෙම පෘථිවියම ඒ සර්කිට් එකකින් පොඩ්ඩක් ඈතට ගියා. මොකද අපිට පැහැදිලි කරනවා අද අපේ පෘථිවිය අංශක 23.5ක ටිල්ට් එකක් තියෙනවා. කෙලින් නෙමෙයි තියෙන්නේ. හැරිලා තියෙන්නේ. ඒතර අපිට කියනවා මේ පෘථිවිය මේ විදිහට එන්න අපිට විදිහට එන්න අපි ලොකු ගත්තන තියලා තියෙනවා කියලා. ගත්තන වල තමයි මුළු ලෝකෙම ෆ්‍රෝසන් ස්ටේටස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ නැවත වාරයක් අපි පෘථිවිය අපේ ගමන් මාර්ගෙට දැම්මා. අපි දෙවෙනි අවස්ථාවේදී අවුරුදු 6000කට ප්‍රථමයෙන් අපිව නැවත වාරයක් අපේ ගමන් මාර්ගයට ඇති කළා තියෙනවා. මොකද ඒ ඩයිනෝසර් යුගයෙන් තමයි මේ පැච් ඉවරුණත් එකම තමයි මේ පැන්ජා කියන මහද්වීපය යම්කිසි ඝට්ටන වලින් කොලිෂන්ස් ඝට්ටන ලොකුතාවෙන් ඇවිල්ලා පෘථිවියත් සමග ඝට්ටනය වෙලා මේ මහද්වීප පහකට එක මහද්වීපයක් ඇති තියෙනවා. ඒ ඩයිනෝසර් යුගයෙන් පස්සේ ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වචනේ උප්පත්ති පුරේ 2:4 කියනවා මේ ලෝකයට විශ්වයට ලෝකයට ජෙනරේෂන් එක පරම්පරාවක් තියෙනවා. මේ විශ්වයට පරම්පරාවක් මේ පෘථිවියට පරම්පරාවක් තියෙනවා. අපි ඉන්නේ අලුත් පරම්පරාවක්. ඊට ඉස්සර පරම්පරාවක් තියෙනවා. ඩයිනෝසර්ලගේ පරම්පරාව. ඩයිනෝසර් ප්‍රථමයෙන් දේවදූතයන් පාලනය කරපු පරම්පරාව. දේවදූතයන් වගකීම දුන්නා මේ මේ පෘථිවිය පාලනය කරන්න.
එතනදී තමයි සහෝදර සහෝදරනි මේ විශ්වය පාලනය කිරීමේ පළමුව මේ අපේ පෘථුවියට පාපය පළමුව ඇති වුණේ ආදම්ගෙන් නෙවෙයි. පළමුව පාපය ඇති වුණේ ලුසිෆර්ගෙන්. ලුසිෆර් කියන්නේ මේ මුළු ලෝකය අපේ පෘථුවිය පාලනය කරන්නා වූ වගකීම දෙවියන් වහන්සේ දුන්නේ ඔහුට. ඒ අවශ්‍ය කරන ඥානය දුන්න, දැනීම දුන්නා. නමුත් ඔහු පාලනය කරා ඉතා සාර්ථක ලෙස. දෙවියන් වහන්සේම කියනවා නුඹ අධර්මිෂ්ඨකම පපය තියෙනකන් උඹ ඉතාමත්ම සම්පූර්ණ ලෙස පාලනය කරා. ඉංග්‍රීසියෙන් ලස්සනටයි කියනවා. Thou art anointed cherub that covereth. I have said thee so, thou was upon the holy mountain of God. Thou walked up and down in the midst of the stones of fire. Thou was perfect in thy ways from the day thou was created until the iniquity was found in you. එනිසා අභිෂේක ලත්තා වූ දේව දූතයන්න් ලුසිෆර් පටන් ගන්නේ තාරකා දෙවියන් වහන්සේගේ කඳු උසස් දේවල් අවබෝධ කරගන්න හැකියාව ලබා දුන්නා. දෙවියන් වහන්සේගේ උද්‍යානයේ දෙවියන් වහන්සේ අභිමුඛයේ තියෙනා වූ ඒ දේවල් අවබෝධ කරගෙන ක්‍රියාත්මක කරන්න හැකියාව දුන්නා. Thou was perfect in thy ways. තමගේ ගමන් මාර්ගයේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙලා හිටියා. හැම දෙයක්ම. දවසක් නෙවෙයි අපි report card එකක් දෙන්නේ දවසෙන්. මාසයක් කම්ප්ලීට් කරාම ඒ මාසෙ රිසල්ට් සම්පූර්ණ. ඒ නිසා ලුසිෆර් මේ ලෝකේ පාලනය කරා ඉතාමත්ම විශිෂ්ට ලෙස. දැන් උනත් කමහරි මේ ලෝකේ බලය තියෙනකොට ඒ බලය තියෙනකොට මිනිස්සු හිතනවා මට බලය තියෙන මට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් මට රට මම අවුරුදු 6කට මේ රට පාලනය ගත්තේ නම් අවුරුදු සදාකාලික ජනාධිපති. දැන් සමහර රටවල ඉන්නවනේ අපි දකින්න සදාකාලික ජනාධිපති. ඉඩි අමීන් කියනවා ඒ උගන්ඩාවේ හිටපු ජනාධිපතිව the president for life. Suharto Jakarta in Indonesia. Marcos. ඒගොල්ලෝ ඊට සදාකාලික බලය තියෙනකොට ඊට පස්සේ ඉන්නයි. ලුසිෆර් ටෙලන්ට් ඊට වඩා ලොකු බලයක් තිබ්බා. අවුරුදු මිලියන ගාණක් මේ පෘථිවිය පාලනය කරා. තාමත්ම සාර්ථක ලෙස පාලනය කරාම ඌට බලයෙන් ඔළුවට ගියා. ඔහු හිතුණා මට වඩා කෙනෙක් නැහැ. ඉනික්විටි. එම්සන් දෙවියන් වහන්සේ තමගේ ඒකත්වය නැති දෙවියන් වහන්සේ වඩා උසස් වෙන්න ගියා. මැව්වා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි විශේෂයෙන්ම යේසුස් වහන්සේ අර සමාර ස්ත්‍රියට කියනවා යෝහන් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 19 ඉඳන් 23 දක්වා. ශ්‍රී උන්වහන්සේ කියනසේක ඔබ නාගරික වක්‍රු කෙනෙක් බව මට පෙනේ. අපගේ පියවරු මේ කන්දේ නමස්කාර කළේ නමුත් මිනිසයා විසින් නමස්කාර කළ යුතු ස්ථානයේ ජෙරුසලමේ යයි නුඹවහන්සලා කියන්නේ. යේසුස් වහන්සේට කතාකට ස්ත්‍රිය මා විශ්වාස කරපන්නේ. මේ කන්දේදීවත් ජෙරුසලම් මාත ඔබේ පියන් නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේ. නුඹලා නමස්කාර කරන්නේ නුඹලා නොදන්නා දෙයට. අපි දන්නා දෙයට නමස්කාර කරමු. මක්නිසාද ගැලවීම විදුවන්ගේ ඉන්නේ. නමුත් සැබෑ නමස්කාරයන් කාර්ය කරන්නම් විසින් ආත්මයෙන්ද සැබෑවෙන්ද පියාණන් වහන්සේ නමස්කාර කරන කාලේ මක්නිසාද පියාණන් වහන්සේ නමස්කාර කරන්නේ උතුමා ආත්මයක්. පියාණන් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ ආත්මය. මේ ආත්මයක දෙවියන් වහන්සේ සත්‍යින් සහ ආත්මයෙන් නමස්කාර කරන්නේ. පෙට්ටියක දාලා යම්කිසි දෙයක් නමස්කාර කරන්න බෑ. කෝවිලක තියලා නමස්කාර කරන්නේ මිනිස්සයා විසින් නිර්මාණය කරපු දේවල්. ඒ නිසා දෙවියන් වහන්සේ මුළු විශ්වයම සම්පූර්ණ කරන තරස්ම. ඒ නිසා ලුසිෆර් වුණත් දෙවියන් වහන්සේගේ මැවිල්ල බව උට අමතක වුණා.
ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව විරුද්ධව දෙවියන් වහන්සේට වඩා බලයක් තියෙනයි කියන එක බලයෙන් බලලෝභී වුණා. ඒත් හැමෝම වෙනවනේ. හැම පුද්ගලයෙකුටම මේක තියෙනවා. ටිකක් හම්බුනහම මම තමයි මෑන් කියලා හිතනවා. නමුත් කාලයාගේ මේකෙන් ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් කියනවා වූ ඇලෙක්සැන්ඩර් මහා ඇලෙක්සැන්ඩර් තුමා අවුරුදු 33 දී මුළු ලෝකෙම පරාජය කරා. මුළු ලෝකෙම අල්ලගත්ත ග්‍රීසියන් එම්පයර්. නමුත් අවුරුදු 33 දී ඔහුට මැලේරියා හැදුනා. මැලේරියා හැදුනා ඔහු මරණේ. ඔහුගේ සෙල්පතියන් කතා කරලා කිව්වා ඔහු මරණ මාංචකේ. මුළු ලෝකේ තියෙන දේපල උඩ අයිති නැහැ. ඔහු මරණ මාංචකේ කිව්වා ඔහුට ඔහුගේ මම මරණයට පස්සේ මගේ ශරීරය පෙට්ටියක දාලා මගේ අත් එළියෙන් දාලා ගෙනියන්නේ. එම් ගෙනිනකොට මම අර මම ලෝකෙන් අල්ලගත්ත රන් මුතු මැණික් ඔක්කොම දාලා පාර දිගට යන්නේ. මගේ ශරීරය මගේ මේ මරණ ශරීරය උසුලා ගන්න ඕන මගේ වෛද්‍යවරුන්. ඒගොල්ලෝ කිව්වා එහෙම කරන්න අපිට කියන්නේ මේකේ මොකද කියලා. ඔව් කිව්වා මම මුළු ලෝකෙම අල්ලගත්තා. මුළු ලෝකෙම ධනෙ මයි ගාව තියෙනවා. මුළු ලෝකෙම ඉන්න හොඳම වෛද්‍යවරු මයි ගාව ඉන්නවා. නමුත් ඕන්ට බෑ මාව සුව කරන්න. මම ඒක දැනගත්තා. මුළු ලෝකෙම ධනෙ තිබ්බත් මම රන්වන් මැනේජ්මන්ට් මට ඒවා අරන් යන්න බෑ. ඒ නිසා මගේ අත් දෙක එළියේ තියෙනවා. ඒව හොඳයි පොළොවේ පා ගන්න කියලා. ඒ නිසා සහෝදර සහෝදරනි ලුසිෆර් එදා හිතුවා ඔහුට අන්ත නොමිත බලයක් තියෙනවා කියලා. අපිටත් ඒ විදිහ තමයි පාපය ඇති වෙන්නේ. අපි අපේ දේවල් අපේ අතට අරගෙන අපිට ඕන විදිහට කරන්න ගියාම එදා ඒක තමයි. ඉතින් මේ ලෝකෙට පළමුව පාපය බිහි වුණේ ආදම්ගෙන් නෙවෙයි. ලුසිෆර්. ලුසිෆර් බලෙන් උද්දාමය වෙලා ඔහු දෙවියන් වහන්සේගේ මනසින් අයින් වෙලා දෙවියන් වහන්සේ සිතන විදියෙන් අයින් වෙලා ඊට වඩා ඉහළට විදි හරි පහළට හරි විදිය හිතන්න ගිහිල්ලා ඔහු මේ தත්ත්වයට ආවා. මේ පටන් ගත්තා වූ ඒ ලස්සන ක්‍රියාවලිය අවලස්සන කරන්නට සිදු වුණා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඔහු පල්ලෙහාට ඇදලා දාලා ඔහු සමග හිටිය දේවදූතයන්ගෙන් තුනේ කොටසට අරගෙන ගිහිලා අද අශුද්ධ ආත්මයන් බවට පත් වෙලා තියෙන කණ්ඩායම තමයි මේ ලුසිෆර් සහ ලුසිෆර්ගේ දේවදූත රැළ. ඒගොල්ලෝ තමයි මේ අශුද්ධ ආත්මක වලින් බොරුවේ ආත්ම ඒ වගේ ආත්ම කිකල් මේ ආගම් දෙයක් නැති කරලා ඒ මූලිකත්වයේ තියෙන එතන. ඒ නිසා සහෝදර සහෝදරනි අපි ඊළඟට සාකච්ඡා කරමු ආදම්ගේ පාපය පිළිබඳව. අද ඒ නිසා මම සාකච්ඡා කරේ ලුසිෆර්ගේ පාපය. ලුසිෆර්ගේ පාපය කොහොමද මේ ලෝකෙට ඇති වුනේ? ඒ තුලින් මේ ලෝකයේ තියෙනා මේ කටයුත්ත මේ ක්‍රියාවලිය අද මේ ලෝකයේ තියෙනා ක්‍රියාවලිය මිනිස්සු පාපෙට බිහි වුනේ කොහොමද? ඒ නිසා දෙවියන් වහන්සේ කියන්නේ මේ විශ්වය පාලනය කරන්නා වූ විශ්වයට අයිතිය තියෙන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එවැනි දෙවි කෙනෙක් සේවය කිරීමට දෙවියන් වහන්සේ කෙනෙක් සමග සම්බන්ධතාව පවත්වීමට අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පූජාව තුළින් දෙවියන් වහන්සේගේ දරුවන් බවට අපි පත් කරගෙන තියෙනවා. ඒක මහඟු අවස්ථාවක්. අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට අවස්ථාව දීලා තියෙනවා. ඔබ වහන්සේ පිළිබඳව අවබෝධ කරගන්න. ගොඩක් සෙනගට ඔබ වහන්සේ පිළිබඳ හරි අවබෝධයක් නැහැ. මේ ඉතිහාසය පිළිබඳ මේ විශ්වය පිළිබඳ අවබෝධයක් නැහැ. පාපය මේ ලෝකෙට ඇති වුණේ කොහොමද කියන අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ අපිට මේ අවස්ථාවේදී යම් දේවල් සඳහන් කරන්නට වහන්සේගෙන් සම බෙදා ගන්නට අවස්ථාව ලැබී ගමන් වාසුතිවන්ත වෙනවා. මම අනේක වාරයක් ඉල්ලා සිටිනවා වහන්සේගේ කරුණාවත් වහන්සේගේ දයාවත් අපිට දෙන්න මේ පිළිබඳ තවදුරටත් ලබාගෙන වහන්සේගේ ගමන් මාර්ගයේ ශක්තිමත් ගමන් කිරීමට අපිට හැකියාවත් අවස්ථාවක්
යේසුස් වහන්සේගේ නාමයෙන් ලබා දෙන්න. බොහොම ස්තුතියි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේ.